මෙම ප්‍රශ්න පත්‍රයේ අංක 1 සිට 30 37 තෙක් ප්‍රශ්නවල නිවැරදි පිළිතුර යටින් ඉරියක් අඳින්න 38 සිට 40 තෙක් ප්‍රශ්නවල තිත්තිරි මත උත්තර ලියන්න කියලා කියනවා. හරි. අංක 1 සහ 2 ප්‍රශ්නවල මුලින් දී ඇති රූපය සම්පූර්ණ කිරීමට ගැලපෙන කොටස මුලින් දී ඇති රූපය සම්පූර්ණ කිරීමට ගැලපෙන කොටස එහෙනම් මෙතන නිකන් අපි පොඩ්ඩක් ඇඳගමුකෝ. එතන ඇඳගත්තම මේක රවුම් කොටසක් වෙන්න ඕනේ. ඊළඟට ඔව් මෙන්න මේක වැරදි එහෙනම් මොන්න මම වැරදි එකක් අයින් කරගත්තා. මේක වැරදි. ඊළඟට මේ රේඛාව කෙලින් එකක් නෙවෙයි පුතේ ඇතුල් පැත්තට නැමිච්ච එකක්. මේකේ කෙලින් එකක් නේ. එතන ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් පැහැදිලි පිළිතුරු අංක 1. දෙවෙනි එකේ හරි මේ සියල්ල තියෙන්න ඕනේ. ලකුණු ඉතින් පුතේ ප්‍රශ්න 40ක් නේ. ලකුණු දෙකමාරයි. මෙතන මේ කොනට පුතේ මේ විදිහේ එකක් නෑනේ. අහන්න ඉක්මනින් මේ අර උඩ දැන් අපි කරපු ප්‍රශ්නේ අර පළවෙනි එකේ මේ අර පරතරේ වැරදි නැද්ද? පුතේ මට දෙවෙනි එකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ බලන්න දෙවෙනි එකේ රේඛාව ඇතුල් පැත්ත. රේඛාව ඇතුල් පැත්ත. මෙන්න ඇතුල් පැත්ත නෑනේ. මොන පරතරයද වැරදි කියන්නේ? මෙතන පරතරයද වැරදි කියන්නේ? ඒක වක්‍ර රේඛාවක් ඒක තමයි. තියෙන්නේ. මේක සරල රේඛාව මේක වක්‍ර රේඛාව. එහෙනම් මේක ගන්න බෑ. මේක ගන්න බෑ පුතේ මට මෙතන උඩ වක්‍ර රේඛාවක් වෙන්න ඕන. ඒ හින්දා අනිවාර්යම උත්තරේ අංක 1. මේ පරතරයේ වෙනසක් නැහැ. මෙතන උත්තරේ හරි. හරි. දැන් මෙයා නෑ එයා අහන්නේ තර්ක කරන්නේ මෙතන පරතරයට වඩා මේක ටිකක් ලොකුයි වගේ නේද කියන එක. එහෙම පොඩි වෙනසක් වගේ හිතට පේනවා. හැබැයි අපිට වෙන උත්තර ගන්න විදියක් නැහැ. දෙවෙනි එක ගන්න බෑ මේක සරල රේඛාවක්. මෙතන එන්න ඕනි වක්‍ර රේඛාවක්. ඒ හින්දා දෙවෙනි එක බෑ. මේක කොහොමත් මෙතන වැරදින්නේ. තුන්වෙනි එක බෑ. එහෙනම් අපිට උත්තරේ එක තෝරන්න වෙනවා පුතේ. එයා අහන හේතුව මෙතන පරතරේ නිකන් වැඩි වගේ පේන හින්දා. එහෙමත් නැහැ. මෙතන පුතේ අංක 1 වෙන්න බෑ. අංක 1 වෙන්න බැරි මේ පැත්තට නෙවෙයිනි මේ කැලේ ටික කියන්නේ ඇතුල් පැත්තටනේ. එහෙනම් මේක හෝ මේක ඊළඟට මේකේ පුතේ ඔව් ත්‍රිකෝණයේ උල එන්නේ අනිත් පැත්තට. එහෙනම් මේක තමයි එන්නේ මේක නෙවෙයි. අංක 2 ඉන්නේ උත්තරේ. අංක 2. වෙනවනේ අපි යන් යට ප්‍රශ්නෙට පහත එක් එක් රූපයේ ඇතුළත ඍජුකෝණ සංඛ්‍යාව වැඩි වෙන අනුපිළිවෙලට පෙළ ගස්වා ඇති පිළිතුර. ඍජුකෝණ සංඛ්‍යාව වැඩි වෙන අනුපිළිවෙලට ඍජුකෝණ සංඛ්‍යාව. ඒතර ඍජුකෝණයක් කියන එක ඔයාලා දන්නවා. ඉතා සරල ක්‍රමයක් පොලයක් ගත්තා. නැමුවා දෙකට නේද? ඒ නැමුම් රේඛාව මත නැවත නැමුවා. ඔව් පුතේ. ප්‍රශ්නේ පේන්නේ. ඉතින් මම මොකද්ද කරන්නේ? ඉතින් ඔයා ෆෝන් එක ඔබල හිට මේට කරගත්තාම. අපිට පේනවස. කෑ ගහන්න එපා. එයා එක හදාගෙන අනිත් අහගන්නකෝ. ෆෝන් එකේ හිට මේට ඔබා ගන්න එපා. අහගමු. එතකොට අහගමු. දැන් මම කියන්න යන්නේ අපිට මෙහෙම කොලයක් අරගෙන මේ කොලේ රේඛාවක් නමා ගත්තොත් මොකද මේ කොන ඍජුකෝණී හැබැයි කොලේ වෙනස් වෙන්න පුළුවන් හින්දා අපි හරියට මෙතන නමා ගන්නවා ඊළඟට මේ නැමුම් රේඛාව එක මත එක වැටෙන විදිහට මේක පුතේ අනිත් පැත්තට නමා ගන්නවා මේක අනිත් පැත්තට මෙහෙම නමා ගන්නවා මම අදපෙක දැන් පොඩ්ඩක් ඇද වෙනවා හැබැයි අඳින්නේ මේ නැමුවම හරියට ඇද වෙන්නේ නැහැ එතකොට මෙන්න මේ කෝණය ඍජු කෝණයක් මේ කෝණය ඍජු කෝණයක්. ඒතර ඒ විදිහේ ඍජු කෝණ කීයක් තියෙනවද කියලා මේකේ බලන් යන්න ඕනේ. නිශ්ශබ්දව අහුම්කන් දුන්නා නම් වඩා හොඳයි. හොඳේ? අහගෙන ඉමු. ඍජු කෝණ කීයද කියලා. ඒතර පුතේ මෙන්න මෙතන එකක් තියෙනවා මෙතන. මෙතන ඍජු කෝණයක් තියෙනවා.
මෙන්න මෙතනත් ඍජු කෝණයක් තියෙනවා. මෙන්න මේක චෙක් කරලා බලන්න ඕනේ. නෑ නේ. ඒක ඍජු කෝණයක් නෙවෙයි. මේක කොලේ තියලා බලන්න ඕනේ. මේකේ පුතේ මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා හතරක්. මේ මැදේ වගේ හදන්න බෑ. මේකේ පුතේ මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතන එක තියෙනවා නේ. ඔව්. මෙතන එකක් තියෙනවා. ඍජු කෝණයක් තමයි. කොලේ තියලා බලන්න ඕනේ. එහෙනම් පුතේ අඩුම තියෙන වැඩි වෙනන්නේ පිළිවෙල A C B. පිළිතුරු අංක 2. A C B. ඍජු කෝණ වැඩි වෙනන්නේ පිළිවෙල මෙහෙම. A C B. මම ඔය රටාව කියන්නද? යට ඒකද? සර් මං කියන්න. ඔව් සර් මං කියන්න. කියන්නකෝ සදෙව් කියන්නකෝ. 5 වරක් 4 20යි. 20ට 2ක් 22යි. අනිත් පැත්ත කියන්නද සර්? කියන්න ඉක්මනින් කියන්න. 6 වරක් 3 18යි. 18 8යි 26යි. දෙවරක් 7 14යි. 14ට කීයක් එකතු කරාමද 17 එන්නේ. එතකොට 3. පිළිතුරු සර් 3ට උත්තරේ කීයද? 2. 2. තුනට උත්තරේ 2. සර් කියන්න පුතේ. මම සංජීනී සර් පේපරේ පේන්නේ නෑනේ. පහත දී ඇති සංවාදය කියවන්න කියනවා. එතකොට මේ සංවාදයේ වඩා සුසු අනුපිළිවෙල. මම යන උත්තර ආදේශනයේට. පළවෙනි පිළිතුර කියමු. ඉස්කෝලේ යන්නේ කොහොමද තෙමින්නයි වෙන්නේ. ඊයේ දවසම වැස්ස අදත් වහින පාටයි. පොඩක් ගැලපෙන්නේ නැහැ වගේ. අමතක නොකර කුඩේ අරන් යන්න අදත් වහීද අහසනම් කළු කළ ගැලපෙන්නේ. දෙවෙනියට යන්කෝ. අදත් වහීද අහසනම් කළු කළා. ඊයේ දවසම වැස්ස අදත් වහින පාටයි. ඉස්කෝලේ යන්නේ කොහොමද තෙමින්නයි වෙන්නේ. අමතක නොකර කුඩේ අරන් යන්න. අන්න ඒක ගැලපෙනවා. සංවාද ඉස්සරහට යනවා. තුන්වෙනි එකේ නම් ගැලපෙන්නේ නැහැ. අංක 2 තමයි ගැලපෙන්නේ. සර් 4ට උත්තරේ මොකද්ද? 1. 1. මේක කොහොමද එන්නේ පුතේ? සයියන්ට කියන්නද? ඉසිර කියන්න. සර් ත්‍රිකෝණයට තියෙන්නේ මුළු 3යි. ඒකින්ද මෙතනින් 30 ලියනවා. සමචතුරස්‍රයට තියෙන්නේ මුළු 4යි. ඒකින්ද මෙතනින් 40 ලියනවා. හරි. එතකොට තුන්වෙනි එකට තියෙනවා මුළු 5. පංචාංශය. ඊට පස්සේ 50යි. ඊට පස්සේ හතරවෙනි එකට තියෙනවා මුළු 6. ඒ කියන්නේ 60යි. කියන්නේ මුළු 6ක් තියෙන මොන පිළිතුරද? සර් මාත් කියන්න. හරි පුතේ. ඒක තමයි උත්තරේ. අංක 2. මුළු 6යි. මෙතන එක සම විදිහකට හරි. ඔයා කියන්නේ මෙතන මේ පාදනේ කියන්නේ රේඛා 3යි, රේඛා 4යි, රේඛා 5යි, රේඛා 6යි. මුළු 3 10න් වැඩි කරලා. හරි ඒක තමයි පුතේ. පිළිතුර මොකද? බැයිද? පුළුවන්. මෙතනින් පස්සේ රතු පාඩ ගන්න. අංක 2 උත්තරේ ඉන්නේ. ආහාර ද්‍රව්‍ය ඇසුරුමක ලේබල් එක කොටසක් දීලා තියෙනවා. 1 2 විය හැක්කේ. මෙතන 2020 1යි 7 2020 8යි 7 නිෂ්පාදිත දිනේ හා වෙළඳපොළ නිකුත් කළ දිනේ. ඒ කියන්නේ නිෂ්පාදනය කරනවා ජනවාරි වෙළඳපොළට දානවා අගෝස්තු. එච්චර කල් තියයිද? නෑ නේද? ඒ කියන්නේ නිෂ්පාදනය කළ ජනවාරි මාසේ අගෝස්තු මාසේ මාස 7ක් විතර පහු කරලා වෙළඳපොළ දාන එකක් නෑ. ඒක බැරි වෙති. වෙළඳපොළට නිකුත් කළ දිනේ හා කල් නිකුත් වීමේ දිනේ. වෙළඳපොළට නිකුත් කරපු දිනේ සාමාන්‍ය ලේබල් එක ගහනවා නිෂ්පාදිත එහෙම වැඩිපුර එක මේ ගහන්න නෑ පුතේ. වෙනකොට නිකුත් කරපු දිනේ ගහන්න නෑනේ. ඒක ගැලපෙන්නේ නෑ. හැබැයි නිෂ්පාදිත දිනේ හා කල් නිකුත් වීම දිනේ වෙන්න පුළුවන්. මාස 6ක් කල් තියෙන සමහර බිස්කට් පැකට් එකක් අරන් මොහරි වෙන්නද නේද? මාස 6ක් කල් තියෙන එකක් නිෂ්පාදිත දිනේ හා කල් නිකුත් වීමේ දිනේ. අංක 3 තමයි උත්තරේ. ඊළඟට වනාන්තරයේ සතුන්ට රජදහනකි. මිනිස්සු වන සතුන් දැකීමට
ඇල්ලීමට නැරඹීමට ආශා කළහ. බලමු අපි මොකද්ද කියලා. තුනම ගැලපෙනවා. මිනිසුන්ට එම අවස්ථාව ලබා දීමේ අරමුණින් වනාන්තරයෙන් අල්ලාගත් සතුන් කූඩු කර ප්‍රදර්ශනය කිරීම ආරම්භ කෙරේ. මේ සමගම ලෝකේ වනෝද්‍යාන සත්වෝද්‍යාන සත්වෝද්‍යාන. පුතේ වන සත්තු කූඩු කරලා තියෙන වනෝද්‍යාන වල නෙවෙයි. සත්වෝද්‍යාන. එහෙනම් එක බෑ. මම බැරි උත්තර අයින් කරනවා. එක බෑ. ඊනකට දැන් මම හිතන්න ඕනේ මෙතන ඇල්ලීමටද නැරඹීමද. සත්වෝද්‍යානයේ සත්තු අල්ලන්න දෙන්නේ නැහැ පුතේ. පොතේ එහෙම අල්ලන්න ගියොත් නේද? නැරඹීමට. එහෙනම් අංක 3 තමයි උත්තරේ. අංක 3. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු කුමන සියවසේ කුමන දශකයේ? ලංකාවට නිදහස ලැබුණේ කවද්ද පුතේ? වර්ෂය? වර්ෂය? පෙබරවාරි 4 වෙනිදා. 1948 කියන්නේ පුතේ. කියන්නේ පුතේ. දැන් මම ඔක හදන්නද? 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? අංක 3 ආවේ. සාරණ කියන්න බෑ. ඔය සංඛ්‍යා දෙකක් කියලා බෙදනවා 19යි 48යි වෙන්නන දෙකට බෙදනවා ඉරකින්. එන්න මම වෙන් කරන්නම්. එයා කියනවා 19යි 48යි දෙක වෙන් කර ගන්නවා කියලා. හරි වෙන් කරා. ඊට පස්සේ 19ට එකක් එකතු කරනවා. එතකොට එන්නේ 20යි. හරි. ඊට පස්සේ 48 දෙකට බෙදනවා මේ තවත් ඉරකින්. හරි. ඊට පස්සේ 4ට එකක් එකතු කරනවා. ඊට හරි. පස්සේ උත්තරේ එන්නේ 5. උත්තරේ තුන්වෙනි එක. හරි. 20 වෙනි සියවසේ 5 වෙනි දශකය. අහගෙන ඉන්න මම ඒකට තව දේවල් ටිකක් එකතු කරන්නම්. ඒ කියන්නේ එක එක්කෙනා හදාගත්ත ක්‍රමෙනි පුතේ. ඒතකොට එක එක්කෙනා හදාගත්ත ක්‍රමයේ දැන් මෙතනදී කීප දෙනෙක් ළමයි කතා කරනවා. කතා කරාම උත්තර කියනවා. ත්‍රයා හදාගත්ත ක්‍රමයේ තේරුම් ගත්ත විදිය තමයි උත්තර දුන්නේ. ත්‍රයා කියන්නේ මෙතන වෙන් කර ගන්නවා මේක 100 නේද? 100 වශයෙන් නම් මේකට එකක් හතුරාම 20 වෙනවා. ඊළඟට 10 කට එකක් හතුරාම වෙනවා. ඔකනේ කතාව. හැබැයි ඔකට මම තව අමතර දෙයක් කියන්නම්. අග්ගිස්සේ බිඳුව නම් මෙතන 4ට එකතු කරන්නේ නැහැ. මේ දෙකම බිඳුව නම් මෙතනට එකතු කරන්නේත් නැහැ කියන එකත් අමතරව මතක තියාගන්න. ඒ කතාව තමයි එකතු කරලා තමයි ගන්න. 20 වෙනි සියවසේ 5 වෙනි දශකයේ 1948 කියන්නේ. තා සරලයි. හරිද? හැබැයි අග්ගිස්සේ බිඳුව නම් එකතු කරන්න එපා. ඒකත් මතක රඳවා ගන්න අමතර දෙයක් ඔය කිව්වේ. අපි කලින් දවසකුත් ඔය විදිහ එකක් කතා කරා. ලේසි මේක නොදන්නයි නෑ. සරලයි. ඔක තමයි ක්‍රමය. දැන් අපි ඉස්සරහට සංඛ්‍යා රටුව. අංක 8 උත්තරේ මොකක්ද? අංක 8ට 3 පුතේ 9ටත් 3. සංඛ්‍යා රටාව. කවුද කියන්නේ? චාරුකා කියන්නේ. වනිත නිශ්ශබ්ද වෙන්නේ නඩු නිශ්ශබ්ද වෙන්නේ. පුතේ මොනවාද ඔය මයික් එක ඔෆ් කරන්නකො මහා ගෝසාවක්. චාරුකා ආපහු කියන්නේ. කවුරු හරි ඔන් කර එයා කියනකොට අනිත් අය නිශ්ශබ්ද. 5 3 15යි. 15ට 3ක් එකතු කරවුවම 18. මට ඒකම ඔයා කියන්නකො දෙවෙනි එකෙන් චාරුකා. 4ක් 6 42යි. 42ට 6ක් 47යි. නේද ඔයා කියන්නේ 5 3 15යි 15 3යි 18යි. එහෙනම් 4ක් 6 42යි 42 6 48යි. කො 48? 4ක් 6 42යිනේ. ඒකෙන් අඩු කරනවා 7යි. ඒක අඩු කරන්නේ. දැන් මෙතන එකතු කළා මේක අඩු කරන්නේ. දෙකක් නෙවා කියන්නේ. මෙතනත් එකතු කරා නම් මේකෙත් ඒ විදිහටම එකතු කරන්න ඕනේ. එයා කියන තරකේ වැරදි. කවුද වෙන කියන්නේ? මම කියන්නද? රුක්ෂාන්ගේ කටහඬ ඇහුනේ. අනිත් අයත් දන්නවා. ඒකේ තේරුම එයා විතරක් නෙමෙයි අනිත් අය දන්නවා. 2 10යි 6යි එකතු කරාම 16යි. ඒකට තව දෙකක් එකතු කරනවා 18යි.
හරි දැන් හත් වාගේ වරක් දෙක 14යි. ආ 6 වරක් දෙක 12යි. 14යි 12යි 26යි. ඒකට දෙකක් එකතු කරාම 28යි. රුක්ෂාන් මම මේක මෙහෙමත් 9 කියන්නම්. එන්නකෝ. ඔයා තුන්වෙනි කියන්න කමන්නේ. මෙහෙම කිව්වත් හරි. දැන් එයා කියන්නේ පස් වරක් දෙක තුන් වරක් දෙක. මම මෙහෙම කියනවා. 5යි 3යි 8යි. 8 වරක් දෙක 16යි. 16යි 2යි 18යි. ඔයා කියන එක තමයි කරන්නේ. 7යි 6යි 13යි. 13 ඒවා දෙකක් 26යි. 26යි 2යි 28යි. එහෙනම් මෙතන කියන්න පුතේ. ඔයා කියපු එකම තමයි හොඳේ. ඔයා කියන්නේ මේකත් දෙකෙන් ගුණ කළා මේකත් දෙකෙන් ගුණ කළා කියලා මං කියනවා මේ දෙකම එකතු කරලා දෙකෙන් ගුණ කරන්න කියලා. දෙකම එකයි. කියන්න පුතේ මෙතනින්. 9 වරක් දෙක 18යි. හ්ම්. 4 වරක් දෙක 8යි. 18යි 8යි 26යි 26යි 2යි 28යි. හරි. එහෙම නැත්නම් 9 වාරයක් 4 නෑ 9 වාරයක් ඇතුළේ අපිට 4ද ගන්න වෙන්නේ. නෑ 9 4යි sorry 9 4යි 13යි 13 දෙකක් 26යි 26යි 2යි 28යි. එක ක්‍රමයකට ගන්නත් පුළුවන්. පැහැදිලි නේද චාරුකා දැන් වැඩේ? හරි ළමයි ඇති. තව ගොඩක් අය ඇති මේක හදාගත්ත. උත්තරේ එන්නේ අංක 3. රටාව හදමු කොහොම හරි හරියට හිතමු මේ මෙහෙමයි ගොඩක් අයට වෙන්නේ දැන් මේ වගේ තැන්වල අතරමං වෙන්නේ පුතේ මෙතනින් රටාවක් අහු වෙනවා. මෙතනින් රටාවක් අහුවෙච්ච ගාම අපි ඒ රටාවෙන් විතරක් සෑහිලා උත්තරේ මේ දෙවෙනි එක දිහා නොබල තුන්වෙනිට යනවා. අරයා කියපු රටාව පළවෙනි එක. දැන් මේක මම නැවත නැවත ඒ උදාහරණය ගන්න මේකේ කාට හරි කොයි වෙලාවක ආපහු වැරදුනොත් ඒක හදාගන්න හින්දා. 5 3 15යි 15යි 3යි 18යි උත්තරේ ඇවිල්ලා. මේක දිහා නොබල හිටියොත් එහෙම වෙන්නේ නැති කියලා හිතනවා. නේද? එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම එකක් තුන්වෙනි එකෙත් නෑ. මේ සමහරවිට එහෙම රැවටෙන අවස්ථා තියෙනවා. එහෙම නොවෙන්න පුළුවන්. එහෙනම් එක දිගටම එකම රටාව තුනේම තියෙනවා. ඒකට උත්තරය මොකක්ද? මම කියලා තියෙනවා එහෙනම් මෙතෙන් දැන්න බෑ ආයේ හරි හරි දැන් අම්මන ගෙනාවේ. x කඩදාසිය පිළිවෙලින් 1 2 සහ 3 යන තිත්තිරි දිගේ 3 වතාවක් නමවලු. ඉන්පසු තුන්වෙනියට නමන ලද ධාරයේ මැදින් y රූපයේ දැක්වෙන ආකාර ත්‍රිකෝණාකාර කොටසක් කපා දිගහැරූ විට බැලුවම ලැබෙන ආකාරය කියලා අහන්නේ. එතකොට දුවේ පුතේ මේකනි කපන්නේ නේ මේක කැපුවම මේක දැන් දිගහැරියම අනිවාර්යයෙන්ම මේ කෑල්ල එනවා. හරිද? මේ කෑල්ල ආව වගේම තමයි මේ විදිහේ කෑල්ලක් උඩ පැත්තටත් එනවා. හරි? මේ කෑල්ලම උඩටත් එනවා. මොකද මේක දිගහැරෙනවා මේ පැත්තට. එහෙනම් එහෙටත් කැපෙනවා. ඒ වගේම තමයි ඒ විදිහේ තව කෑලි දෙකක් මේකටත් එනවා. මේ පැත්තට දිගහැරියා මේකටත් එනවා. එහෙනම් එහෙම එකක් තියෙන්නේ අංක 3. මේක තමයි පිළිතුර වෙන්නේ. මං කරේ මේක මෙහෙම දිගෑරෙන්න ඕනේ මෙතනට නේ ඒ දිගෑරියම මේ කෑල්ල සම්පූර්ණ කරගත්තා. මේක තව ලොකු එකක් භාගයක්ම දිගෑරෙනවා මේ පැත්තට. ඒ දිගෑරියම ඒ අහගෙන ඉන්නකෝ පුතේ මං කියන්නේ කතා කරන එක අහගෙන ඉන්න ඉස්සල්ලා. පස්සේ 10 කතා කරමුකෝ. මේක මේ පැත්ත දිගෑරනකොට මේක මේ පැත්තට මෙහෙම නෙවෙන්නේ මේ කෑල්ල තමයි මෙහෙට දිගෑරෙන්නේ. මේක මෙහෙට ඒකයි මෙහෙට. ඒතර පිළිතුරු අංක 3 වෙනවා. මේක මේ බෙදලා කොටස් 6කට 3ක් පාඩ කළ භාගයක් පාඩ කළා. සමාන කොටස් වලට බෙදලා භාගයක් පාඩ කළා. 4කට බෙදලා භාගයක් පාඩ කළා 3කට බෙදලා භාගයක් නැහැ. 8කට බෙදලා භාගයක් නැහැ. එහෙනම් භාගයක් පාඩ කළ තියෙන අංක 1 උත්තරي තෝරන අංක 1. සමාන කොටස් බෙදලා භාගයට පාඩ කළා. අංක 1. පෙබරවාරි මාසේ 5 බදාදලු ඉරිදා දින කීයද කියලා අහනවා. කවුද උත්තර දෙන්නේ?
මොකද්ද චතුමිනීද කවුද වෙන්නේ? රුක්ෂානිම්මු. අනිත් කෙනා මට මෙහෙම උත්තරේ කියන්න බෑ. මට උත්තරේ පැහැදිලි කරන්න ඕන. උත්තරේ නම් ආයෙත් අග්ගාල 3ද 4ද 5. මට පැහැදිලි කරන්න පුළුවන්. හරි. රුක්ෂාන් ඉස්සෙල්ලා කියපු ඉඳ චුට්ටක් ඉඳලා වෙන කෙනෙක් chance එක ගමුකෝ. කතා නොකරපු කෙනෙක්ට දෙමු chance එක. ගොඩක් අය ඉන්නවනේ. ඔයා දන්නවා. හොඳයි හොඳයි. කවුද පැහැදිලි කරන්නේ? ඕ නැද්ද පහේ ළඟ? පහන්දි කියන්නද? කියන්න. කියන්න පුතේ. පෙබරවාරි මාසේ දින 28යි හරි දින 29යි තියෙන්නේ. එතකොට එන්න පුළුවන් දින පහේ ඒව එකයි එන්නේ 29 දිනකට. ඔව්. මේකේ අහලා තියෙන්නේ මේ ඉරිදා දින ගන්න. එතකොට බදාදා ඉඳන් 5ක් අඩු කරාම දින එතකොට එන්නේ සෙනසුරාදා. එතකොට පළවෙනිද තමයි සෙනසුරාදා. ඉතින් අපි ඒක හදාගමුකෝ. බදාදා 5යි 4 වෙනිදා සිකුරාදා නෑ 4 වෙනිදා අඟහරුවාදා 3 වෙනිදා සඳුදා ඊළඟට දෙවෙනිදා ඉරිදා පළවෙනිදා සෙනසුරාදා. ඒ කියන්නේ පළවෙනිදා සෙනසුරාදා. ඒ කියන්නේ පළවෙනිදාට විතරයි දින 5ව එන්න පුළුවන්. හරි. ඉතින් හරි කියන්නේ. එතකොට පළවෙනිදට දින 5 ඕක 29 එකක්ද 28 එකක්ද කියලා අපි හරියටම දන්නේ නැනේ. හැබැයි දෙවනි දින ඉරිදා කියන්නේ ඉරිදා දිනට මේ දින 5ක් එන්න බෑ. එතකොට එන්න පුළුවන් දින 4යි. එහෙනම් පිළිතුරු අංක 2 එනවා. ඔන්න එයාගේ ඇතුලේ එයා කියපු දේ ඇතුලේ යම් දෙයක් සැඟවිලක් තියෙනවා. ඒ කියන්නේ එයා දෙයක් දැනගෙන කතා කරනවා. එහෙනම් ඒ නොදන්න අයටත් එක්ක මම තව පැහැදිලි කිරීමක් ඕක කරන්නම්. පස්සෙන්ද බදාදා නම් එයා හදාගත්තා පළවෙනිදා කවද්ද කියලා. ඒතර එයා දැනගෙන ඉන්නවා පෙබරවාරි මාසේ දින 5 එන්න පුළුවන් නම් එන්නේ සමහර අවුරුදු විතරයි පළවෙනිදාට විතරයි දින 5 වෙන්නේ කියලා. ওই කතාව තියෙන පුතේ මාසේ දින 30යි හෝ 28යි හෝ 29යි හෝ 31යිනේ. හැම එකක්ම තියෙන්න පුළුවන්. ඒතර ඕක බෙදුවම හරියටම 7න් 28ක් හරියටම එනවා. එහෙනම් 28ක් තියෙන මාසෙක පුතේ හරියටම හැම දිනෙටම සති 4යි තියෙන්නේ. කිසිම මාසෙක සති 3 ඒවා ඉන්නේ නැහැ. මේක කවදාවත් එන්නේ නැහැ. මාසෙකට දින 3ක් එන්නේ නැහැ. දින 4ක් හෝ 5ක් එනවා. එතකොට 4ක් හෝ 5ක් ආවම 28යි නම් හරියට තියෙන හැම දවසටම 4යි. 29යි නම් පුතේ 1 8 15 22 29. ආන්න එදාට විතරක් 29ක් තියෙනවා නම් පළවෙනිදාට විතරක් 5ක් එනවා. 30ක් තියෙනවා නම් පළවෙනිදාට දින 5ක් එනවා පුතේ දෙවෙනිදාට 5ක් එනවා. 31ක් තියෙනවා නම් පළවෙනිදාට 5යි දෙවෙනිදාට 5යි තුන්වෙනිදාට 5යි. හරිද? එහෙම තමයි යන්නේ. එතකොට මේක පෙබරවාරි මාසේ දැන් මේ කියපු විදිහට සෙනසුරාදා තමයි පළවෙනිදා උනේ අපස්සරදාන් ගියාම එහෙනම් සෙනසුරාදා තමයි පුතේ 4ක් හෝ 5ක් වෙන්න පුළුවන්. දෙවෙනිදා අඟහරුවාදට මේ ඉරිදට අනිවාර්යයෙන්ම 4ම තමයි. නේ? එහෙම නැත්නම් ඔයාලට මේක කැලෙන්ඩරේ දින ටික ලියලා ගන්න තිබුණා. නේද? 5 බදාදා 4 අඟහරුවාදා 3 සඳුදා 2 ඉරිදා. 2 ඉරිදා නම් පුතේ ඉතුරු දින ටික ලියන්න තිබුණා. මෙන්න අපි ලියමු ඒකත්. 2 ඉරිදා නම් මෙන්න 2 ඊනක සතිය පුතේ 7ක් යතුරාම 9යි ඊනක සතිය 7ක් යතුරාම 16යි ඊනක සතිය 7ක් යතුරාම 23යි ඊනක සතිය 7ක් යතුරාම 30යි පෙබරවාරි 30ක් නෑ කවදාවත්. එහෙනම් 4යි තියෙන්නේ. ඔක තමයි කතාව. කතා නොකරපු කෙනෙක්ට අවස්ථාව තියෙනවා. අමිදු කියන්නේ කොහොමද උත්තර ඕනේ? ඉන්නක අපි අමිදු කියන්නද? කොහොම දන්නව බහින්න එපා. මම දන්නවා නෑ එයා මොකද දින බොරුකට වෙන කෙනෙක්
සතෙල් කියන්න. මං කියන්නේ කතා නොකරපු කෙනෙක්. කියන්නද? චමෝදි නේ තියෙන්නේ. චමෝදි කියලා තමයි නම. උත්තරේ කීයද? ඉමාෂින් එක පස්සේ කතා කරමු. කොයි චමෝදිද කවුද කියලා නම වෙන්නේ කවුද? යා කියන්න බෑ. අනිත් අය කීප දෙනා මේ ඉසිර කිව්වා. සදේව් කිව්වා. උඩුව හතරක් කියනවනේ කකුල්. ඔව්. හතරක් කියනවා කියනෝනේ. හතරක් 16යි. හරි. කකුල් 3යිනේ. ඔව්. ඒට කකුල් 3 එකතු කරනවා 19යි. 19යි. හරි. ඒ කියන්නේ මෙයා කියන්නේ කකුල් 3 මේසයක් වටේ කකුල් 4 පුටු 4ක් පුටු 4ට 4ක් 4 16යි. මේසෙ තියෙන කකුල් 3ත් එක 19යි කියලා කියන්නේ. දැන් ඉමාෂ මොකද්ද මගේ අරුනේ? 14 වෙනි ප්‍රශ්නේ. ඉතින් 14 මගේ අරුන්නේ නේ අපි මේ කතා කරනවා. 14 2. දැන් කතා කරා විතරයි. අහගෙන ඉන්න ඕනේ. ඒක අහගෙන ඉන්න නැතිකම තියෙන්නේ. හරි. 15 මං කියන්න. නෑ කවුද කතා කරන්නේ? chance එක දෙන්න. කියන්න. ලයිසිර කියන්න. බෑ ඉතින් කිව්වනේ දෙක. මං කියන්නද? ගනිදු. මං කියන්නේ නොකියපු කෙනෙක්ට දෙන්න මොකද ගොඩක් අය ඉන්නවනේ ඒකයි. වෙන මොකක් වත් නෙවෙයි. ඔව් පුතේ. සර් බින්දුවට එන්නේ 4නේ. මේ වෘතයට 7 කියලා කොහොමද ඔයා කියන්නේ? මෙතනින් අර ඉස්සෙල්ලා දීලා තියෙන එකෙන් එතන ඉලක්කම් ටික යටින් ලියාගෙන ඊට පස්සේ අතන තියෙන එක යටින් ලියාගෙන අතන තියෙන ගණන් වලින් බලන්න ඕන. එතකොට පිළිවෙලටම මේක තියෙනවද? ඒක අපි එතනින් දින ගණන ගන්න ඕන සර්. පිළිවෙල බලමුකෝ. දැන් මම දැන් තාම මම මුකුත් නොදන්න කෙනා වගේ මම මේ වැඩේ කරන්නේ. අදහසක් නැහැ. සමහර පිළිවෙල තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න තුන එහෙම වෙනස් තැන් තියෙනවා. මේක එහෙම නොවේයි කියලා හිතනවානේ. ඒ වගේ තමයි නේ. මේක එහෙම නෙවෙයි. පිළිවෙල තියෙනවානේ. එහෙනම් ලේසි ඉතින්. ඔන්න මම ලිව්වා. හරි. මේ ඉලක්කම් ටික මෙතන ලියපන්. එහෙනම් මේකට එන්නේ වෘත්තයට එන්නේ කීයද? වෘත්තයට 7. හරි. ඊළඟට ඍජුකෝණාංශය පාඩ කරපු එක 3. හරි. එයා උත්තර දෙයි. අනිත් ත්‍රිකෝණයට 3. මෙතන වැරද්දුවානේ. මෙතන දෙක එන්නේ නේ. ඔව්. දෙක. දෙක. හරි. මේක 5. හරි උත්තරය ඇවිල්ලා ඉවරයිනේ. මෙතනින් උත්තරේ වෙනස් වුණානේ. අංකය නම් කීයද දෙන්නේ උත්තරේ? 1. 1. අනිත් එක පොල්ලු. සර් 13 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? කවුරු හරි කියන්නේ? 2. 2. පුතේ කිව්වා යම් 16 තා 17 ප්‍රශ්නවල මුලින්දී ඇති රූප දෙක එක මත එක ලැබුවම මොකක්ද එන්නේ? අංක 2. ඒ කියන්නේ අංක මට තේරෙන්නේ නැත්තේ අංක 2 කියනවා නම් මෙන්න මේ කොනේ තිබුණු වෘතේ ඇයි මෙතන මැදට ගෙනාවේ? මම මෙන්න මේක ගෙනියලා මෙතන අදිනවා බලන්න. ඉන්න කලබල නැතුව ඉන්න. අංක 3 සර්. කලබල නැතුව ඉන්න. මේක මං ගෙනියලා මෙතන අදින. මෙන්න මේක ගෙනියලා මෙතන අදිනවා මෙන්න. බොරු නම් කියන්නේ මෙන්න මේ ඉර මං ඇන්දේ මේ. මේ වෘතේ අදිනවා පුතේ මං. මෙතනින් තමයි මට අඳින්න වෙන්නේ. මෙහෙම නෙවෙයි දෙන්නේ. මේක වෙන්න බෑ පුතේ. මේකේ තියෙන ඉරි දෙක වැරදි. මේ ඉරි හරි, මේ ඉරි හරි. හැබැයි මේ වෘත්ත තියෙන තැන මාරු වෙලා නෙවෙයි පුතේ. මෙතන තියෙන වෘත්තේ මැදට ගෙනාලා මේකේ. අංක 2. අංක 2 වැරදි. පිළිතුරු අංක 3. 3. මේකේ දෙක සර්. මෙතන පොඩ්ඩක් පොඩියට වගේ ඇදලා තියෙන අංක 2 වෙනවට එන්නේ.
ini අපි යන් යටට ඍජුකෝණාංශ සංඛ්‍යාව හා ත්‍රිකෝණ සංඛ්‍යාව කියන්නේ කොතනද කියන්න කිව්වේ 17ට කතා කරේ නෑ 17ට කිව්වා උත්තරේ දෙක 15ට 2 අනේ පුතේ අහගෙන ඉමු 15ට එන්නේ 1 16ට 3 17ට 2 18ට කවුද කියනවා කිව්වේ ශානිකා කියන්න බෑ කොහොනේ වෙන කෙනෙක් දැන් මෙහෙමයි කෙනෙක් එපා මම කියන්නද කිව්වා කියපු නැති කෙනෙක් මම දැන් මෙතනින් පස්සේ මයික් ඔන් කරන කෙනෙක් අහුනොත් එයා ලව්වලා ගාන හදවනවා තුන හරි කෑ ගහන කට්ටිය වෙන කෙනෙක් කතා නොකරපු කෙනෙක් උත්තර නොදීපු කෙනෙක් ප්‍රශ්නයකට කො නැද්ද ඒ 3-4 දෙනාට විතරද පුළුවන් ගණන් හදන්න 61ක් ඉන්නවා 5-6 දෙනා කතා කරේ කො අනිත් අය නෑ මෙතනින් එහාට මම යන්නෙත් නෑ කතා නොකර මම ලිස්ට් එකේ නමක් කියන්න අභිමාන් මයික් එක ඔන් කරලා කියන්න ගාන හදලා ඉන්නේ ත්‍රිකෝණ 5 ත්‍රිකෝණ 4යි ත්‍රිකෝණ 5යි ඍජුකෝණාංශ 4යි ත්‍රිකෝණ කීයක් තියෙනවද පුතේ මේකේ 5ක් ත්‍රිකෝණ මැද දෙකක් තියෙනවා උඩ එකක් තියෙනවා යට කකුල් දෙකක් තියෙනවා 5ක් තියෙනවා සම්පූර්ණයෙන් මේ මෙතන ත්‍රිකෝණ 3ක් නෙවෙයිද ත්‍රිකෝණ 3ක් තියෙන්නේ මෙතන ත්‍රිකෝණ 3යි 4යි 5යි 6යි 7යි ත්‍රිකෝණ කීයක් තියෙනවද පුතේ අනිත් අය උත්තර දෙමු 7ක් තියෙනවානේ මම මේ වගේ තැන්වලදී අර ලොකු ත්‍රිකෝණේ ගන්නෙ නෑ ත්‍රිකෝණයක් විදියට ඒක ගත්තත් 8යි 8ක් තියෙනවා ඒ කියන්නේ මේකත් එක්ක ආපහු ගත්තම එතකොට සමචතුර ඔව් සර්. ත්‍රිකෝණාංශ කීයද ත්‍රිකෝණාංශ කීයද 5යි 1යි 2යි 3යි 4යි මේ උඩේ ගත්ත එක 5යි නෑ මේක නෑ බෙල්ල ඍජුකෝණාංශයක්ද කියලා මට කියන්න එහෙනම් මේකේ ත්‍රිකෝණ සංඛ්‍යාව ත්‍රිකෝණාංශ සංඛ්‍යාවට වඩා වැඩි හරිනේ සෙන්ට උත්තරේ අංක 3 අංක 3 ත්‍රිකෝණ දැන් වැඩ නැහැ චානිකා ඉස්සලා උත්තර කියන්නේ කොහොම කිව්වේ නේ දැන් කියනවා 3ලු එහෙම බෑ පැහැදිලි කරන්න ඕන පුළුවන් වෙනවා ත්‍රිකෝණ සංඛ්‍යාව ත්‍රිකෝණ සංඛ්‍යාවට වඩා වැඩි විජය පාසලේ පිරිමි ළමයිට කවුද කතා කරන්නේ කතා නොකරපු කෙනෙක් සර් චතුමිනී කියන්නද ඉස්සලා කිව්වේ නෑනේ කියන්න නෑ සර් කියන්න සර් මේක තියෙන්නේ විජය පාසලේනේ විජය පාසලේ කියනකොට තියන්නේ නීල් කියලා හරි එතකොට නීල් තියන්නේ දෙවෙනි උත්තරේ එතකොට පිරිමි ළමයි ඉන්නේ එතකොට පිරිමි ළමයින්ට තියෙන ත්‍රිකෝණය උත්තරේ නම් ත්‍රිකෝණය ඇතුලේ නීල් දෙක වෙන කෙනෙක් ඊනක ප්‍රශ්නෙට 20 වෙනි එකට කියපොන්නද සදේව් කිව්වා උත්තරේ දෙකේ ඉන්නේ 19ට වෙන කෙනෙක් කියන්නම් දෙනෙත් කිව්වේ නෑනේ කියන්න 20 මේක තියෙන්නේ ගැමුණු පාසලට කොළ පාට ඊට පස්සේ වෘත්තයට තියෙන්නේ ගුරුවරු ඒක ඉඳලා ගැමුණු පාසලේ ගුරුවරුන්ට උත්තරේ 3 හරි සර් ඊළඟ ප්‍රශ්නෙට මම කියන්නද chance එක දුන්නා ඉස්සලා වෙන කෙනෙක්
සර් මං සර් ඔන්න අඳුන් කියනවද? නෑ සර් 18ට පොඩ්ඩක් කියනවද? 3. 18ට 3. 18ට 3. 18ට උත්තර. හරි දැන් උත්තරේ ඇහුණා. දැන් මම ඔය උත්තර කියන කෙනෙක් ලව්වලා මේක හදවනවා. කොහොමද දැන් කියන්නේ? එකට කියන්නද? වෙන කෙනෙක් කියමු. කතා නොකරපු කෙනෙක්. සර් මං කියන්න. ඉසිර කිව්වා. කලින් කිව්වා. අමීෂා. මයික් එක ඔන් කළා කියන්න. 21ටද සර්? 100කට. අරුණ පාලිතට වඩා උසලු. මොකද කරන්න ඕනේ මම? ඔයා කියන දේ කරන්න මම මේක අඳින්නම් ඒක. චමරි අරුණට වඩා මිටිලු. මම මොකද්ද කරන්න ඕනේ කියලා කියන්න. ඒතර ඔයා කියන දේ මම කරන්න. සර් ඊට අභිමාන ඉන්නකෝ ඊට නිශ්ශබ්ද. කලින් මේ අභිමාන නිශ්ශබ්ද ඉන්නකෝ. එයාගේ chance එක. අමීෂගෙන් එන්නේ නැහැ. අංජන ඉන්නව නේද එතන? අංජන කියනවද? සර් කියන්න. එතකොට එතනින් උසම අරුණ. අරුණ මෙතන අහලා තියෙන්නේ පාලිතට වඩා උසය. චමරි අරුණට වඩා මිටිය. මේ අනුව නිවැරදි ප්‍රකාශය වන්නේ පාලිත හා චමරි එක සමාන උසය. එයා එහෙම කියනවා. ඒක තව පැහැදිලි කරන වෙන දරුවෙක්. කතා නොකරපු කෙනෙක්. සර් සසින්දු කියන්නද? කියන්න. කලින් කිව්වේ නෑනේ කියන්න. ඒ දෙන්නත් අහගන්න දැන්. සස්ද කියන්න බෑ. සර් ඒ ළමයි තුන්දෙනාගේ නම් තුන ලියා ගන්නවා. ඔන්න මම ලියනවා. අරුණ කියද්දි යටින් ලියන්නනේ උඩින් අඳින්න වෙන්න. අරුණ කියද්දි මම අයන්න ලියන්න. අයන්න ලියන්න. හරි. ඊළඟට පාලිත කියද්දීන් පා කියලා ලියන්නම්. ඉතින් ඉතින් ලියන්නන්නේ. හරි. ඊළඟට චමර කියද්දීන් ච ලියන්නම්. හරි. දැන් කියන්න පුතේ. අරුණ පාලිතට වඩා උසයිනේ. අරුණ ටිකක් උසට අඳ ගන්නවා. හරි. ඉරක්. හරි. පාලිත ටිකක් මිටියේ. පාලිතගේ ඊර පොඩ්ඩක් චූටි කරනවා. හරි. හරි. චමරි අරුණට වඩා මිටි නම් පාලිතගෙන උසමයි එන්නේ. ඉතින් ඔයා කියනවා පාලිතක උස කියලා. ඔන්න ඔයා මේ අදිනවා පාලි චමරි මේගෙන. තව මං අදිනවා පුතේ මේ ගානට. මං වැරදිද? තව ළමයෙක් අදිනවා මේ ගානට. ඒ කියන්නේ පාලිතට වඩා උසයි හැබැයි මේ අරුණට වඩා මිටි කෙනෙක්. ඒ ළමයාත් වැරදිද මමත් වැරදිද කවුද හරි අපි දෙන්නාද? කවුද හරි? අපි තුන් දෙනේ තුන් විදිහට. එයා ඔක්කොම හරි සර්. ඔක්කොම හරි. ඒ කියන්නේ ඔක්කොම හරිනේ සර්. ඒ කියන්නේ අරුණට වඩා මිටි කිව්වම අපි දන්නවද පාලිතත් එක්ක සංසන්දනයක් කියලා තියෙනවා. හරි අහගමු දැන්. අරුණට වඩා මිටි අහමු. දැන් අහගමු. අය පස්සේ උත්තර එපා. අරුණට වඩා චමරි මිටි කිව්වම පාලිතත් එක්ක සංසන්දනයක් දීලා නැහනේ. කෙනෙක්ට කියන්න පුළුවන් මා එයා පාලිතක උසම තමයි කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් එයා පාලිතට වඩා මිටි කියලා. තව කෙනෙක්ට කියන්න පුළුවන් එයා පාලිතට වඩා උසයි කියලා. අපි ඒක දන්නේ නැහැ. ඒක දැනගන්න අපිට කරුණු දීලා නැහනේ. නේ? මේ මෙතන චමරි පාලිතයි සංසන්දනය කරන්න තරම් අපිට කරුණු දීලා නැහැ. පාලිතට වඩා චමරි උසයි කියන එක පුතේ බලන්න පළවෙනි එක. පාලිතට වඩා චමරි උසයි කියන්න බෑනේ. පාලිත හා චමරි එක උසයි කියන්නත් බෑ. හැබැයි අපිට කියන්න පුළුවන් චමරි පාලිත හෝ චමරි දෙදෙනාගෙන් වඩා උස කවුද ඒ කීමස් විදියට. පිළිතුරු අංක 2. පැහැදිලි නේද? පැහැදිලි වෙන්න ඕනේ.
මොකද මෙතන කවුද උස කියලා කියන්න තරම් තර්කයක් නෑ. chance එක තියෙනවා තව කෙනෙක්ට. කතා නොකරපු කෙනෙක් හඬ අවදි කරමු. සර් මම කියන්නද? කවුද චතුමිනියද කිව්වේ? ජනනි. ජනනි කියන්න බා. ඕකේ උඩම එකක් අඩුයිනේ. ඔව්. එතනයි එහා පැත්තේ 3ක් තියෙනවනේ. ඔව්. ඒ පැත්තටම හිස් පැත්තටත් එන්න ඕනිනේ. ආ. එතකොට 3යි 1යි 4යි. ඒ කියන්නේ ඊට ඔයා පස්සේ ඉන්න ඔයා කියන්නේ මේකට මේ එහා පැත්තේ මෙතන එකයි මේ 3යි නේද එතනට අඩු. එහෙමද කියන්නේ? 4ක් අඩුයි සර්. ඇයි යට එක? හා යට එකත් අඩුයි. හරි හරි. නෑනේ. යට එකත් අඩුයි. මේ පැත්තේ 4ක් අඩුයි කියලා කියනවා. හරි. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම 3ක් තියෙන තැන ඉඳලා ආ එතන 2ක් අඩුයි. 3ක් අඩුයි. ඔව්. 3යි. ඊට පස්සේ මෙතනත් දී 3යි තව කියලා. තව 3ක් අඩුයි මේ පල්ලෙහාට තියෙන කියන්නේ ටිකේ. අරකේ 4ක් අඩුයි මෙතනත් 3ක් අඩුයි උඩ පේලියේ 3ක් අඩුයි. හරි. මේ පේලිය දෙක ඉවරයි. ඊට පස්සේ කියන්නකෝ. ඊට පස්සේ මේ පල්ලෙහෙන් තියෙන ටිකේ 3ක් තියෙනවා. ආ ඊට පස්සේ මෙතන කීයක් අඩුයිද? 3ක්. එකයි. උඩටම යන්න එපා සෝකේ. ඒක 3යි. හරි. ඔයා කියන්නේ එහෙම උඩට යන්න ඕන 3යි. හරි. මේකෙත් 3ක්. එතන අඩුයි. තව දෙකක්. මේකෙත් 2ක් 4ක් අඩුයි සර් එතන. හරි ඔක්කොම 4ක් 2යි 2යි 4යි. එහෙනම් එකතුව 10යි 13යි 15යි 17යි. ඔයා කියන්නේ උත්තරේ අංක 3 කියලා. ඔව් සර්. ඒ යාගේ තර්කෙනේ. එයා මම එහෙම නෙමෙයි ගත්තේ. මන් දන්නවා පහන්දි. පහන්දි චුට්ටක් ඉන්න පොඩ ඉන්න. තැනට 37 තියෙන්නේ. මොකද්ද? අංක 3 තියෙන තැනට 37 තියෙන. 37 තියෙන්නේ පුතේ මේ වැරදිලා මේ වරහන් එනකොට. ඒක ඉච්චර හිතන්න එපා. මේ කතා නොකරපු කෙනෙක් මේකට වෙන ක්‍රමයක් දන්නව නම් කියන්න පුළුවන්. නැත්තම් මම පහන්දේ chance එක දෙනවා. එයා කියපු ක්‍රමය හරි වැරදි නෑ. ඒක ටිකක් සංකීර්ණ වැඩි. ඔයිට වඩා සරල දෙයක් මේක ASCII තියෙනවා. කවුද ඒක කතා කරන කතා නොකරපු කෙනෙක්? අමිදු ඉනක සැරේ මයික් එක ඔන් කරොත් මම අනිවාර්යෙන්ම ගාන හදන විදිහ අහනවා. පහන්ද කියන්නද? කියන්න. ඉස්සලස ඕක ගණකය හදන්න පුළුවන් ගණක සංඛ්‍යාව හොයා ගන්න ඕනේ. හරි. එතකොට ඕක එක පැත්තකට 3යිනේ. එතකොට යට කෑල්ලේ 3 වරක් 3 9යි. හරි. 9යි එතකොට 9වත් 3ක් 27යි එන්නේ. ඒ කියන්නේ 9 තට්ටු කියන්නේ යට කෑල්ල 3යි 9 තට්ටු 3යි 9 වරක් 3 27යි. 9 වරක් 3 27යි. ඒ කියන්නේ සම්පූර්ණ එකක් මේක හැදුවොත් මේ වගේ එකක 27ක් තියෙනවා කියලා තමයි ඔයා කියන්නේ. හරි. ඊට පස්සේ සර් දැන් ඔතන තියෙන ගණක සංඛ්‍යාව හොයා ගන්න ඕනේ. ඔතන තියෙනවා ගණක 10ක්. ඉන්න බලන්න. මෙතන තියෙනවා ගණක කීයක්ද කියලා හොයා ගන්න ඕනේ. හරි. 1යි 2යි 3යි
මේ යට තියෙන 1යි 4යි එහා පැත්තේ යට එකක් තියෙනවනේ 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඊට පස්සේ අර 27න් ඔය 10 අඩු කරාම 17 එනවා. ඉතා සරලයි. 27න් 10 අඩු කරාම 17 එනවා. නේද? එහෙනම් අච්චර මහන්සි වෙන්න පරිලෝක ගන්න එකක් උනේ නෑ. තේරුම් ගත යුත්තේ ඔන්න ඕකයි. ඒ කියන්නේ අපි ගණන් හදනකොට විවිධ කට්ටිය විවිධ ක්‍රම වලට හදනවා. මේ ජනනී හැදුවේ කියන්නේ ඒක යාගේ වැරද්දක් නෙවෙයි මම මේ කියන්නේ. ජනනී හැදුවේ මේක සම්පූර්ණ කරන්න තව කීයක් අඩුයිද කියලා හිතුවා. පහන්දි හදනවා නෑ මේක තුනේ කතාවක් තුනේ මේකක් එහෙනම් යට තට්ටුවේ 3 වරක් 3 9යි 9 වරක් 3 මම පැහැදිලි කරන්නත් එකමයි කියන්නේ 9 වරක් 3 27යි එහෙනම් මේක සම්පූර්ණ කරොත් 27යි දැන් අපිට පේන්න තියෙනවා ගණක 10යි 27න් 10ක් අඩු කරොත් 17යි තව අඩුයි කියලා හැදුවා දෙන්නම වැරදි නෑ හැබැයි අපි මේක ගත වෙන්න කාලය සහ ඒක හදාගැනීමේදී පැටලී සහගත නිවැරදි මම හිතනවා දෙවෙනි එක වඩා හොඳයි කියලා අරකට වැරදි නෑ එකත් හරි ක්‍රමේ දෙවෙනි එක වඩා හොඳයි ඒක ටිකක් නේද අරට වඩා චුට්ටක් ඉස්සරහට ගියපු ක්‍රමයක්. හරි. එහෙනම් පිළිතුරු අංක 3 එන උත්තරේ. පැහැදිලි ඇති කට්ටියට. යම් යටට. මේකවත් කතා කරන්න ඔය කතා නොකරපු අයගේ හඬ අවදි කරන්න. මිදු කියන්නද? තුම් නිම්සර කියලා නම් වැටුනේ. කියන්න. දෙකයි 246යි 357යි 468යි දෙකයි එකෙන් එක වැඩි වෙලා දෙක තුන පහ ඊට පස්සේ මෙතන දෙකක පහ තියනවනේ ඊට පස්සේ අපි අනිත් සංඛ්‍යාවට යනවා ඒකේ 4 ඊට පස්සේ 5 ඊට පස්සේ 6 ඊට පස්සේ එන්න ඕනේ අංක 7. එතකොට අපිට උත්තරේ එනවා 579. හරි. මම ලිව්වා ලියන්න බෑ මම මේ පැහැදිලි කරන වෙලාවේ ලිව්වේ ලියන්න බෑ මේකේ 579 මෙයා කියන්නේ 2 3 4 එහෙනම් 5 පයින් පටන් ගන්න මේක වෙන්න බෑ මේක හෝ මේක ඊළඟට 4 5 6 එහෙනම් 7 මේකේ තියෙන නම් උත්තරේ මේක. හොඳයි. පිළිතුරු අංක 2 වෙන කෙනෙක් ප්‍රශ්න අංක 24ට ජනනි කියන්නද? කතා කරා වෙන කෙනෙක් කතා නොකරපු කෙනෙක් සර් අමිදු කියන්නද? අමිදු කියයි සර් මං කියන්නම්. කලබල නැති වෙන්න අමිදු කියයි සර් ඉරිදා තියෙනවා සඳුදා නෑ. ආයි අඟහරුවාද තියෙනවා බදාද නෑ. බ්‍රහස්පතින්දා තියෙනවා සිකුරාදා නෑ. සෙනසුරාදා තියෙනවා එතකොට සඳුදා නෑ. නෑ සෙනසුරාදා තියෙනවා නැත්තේ ඉරිදා 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 ආ කොහොම ඉතින් එහා යන්න ඕනේ සර් සඳුදා තියෙනවා අඟහරුවාද නැහැ. තියෙනවා අඟහරුවාද නැහැ. බදා මං කියන්නේ එයාට chance එක දෙමු යා නිශ්ශබ්දයි හරි මං ඉතින් එහා පැහැදිලි කරන්න අනිත් අය දන්නවා අපි වෙන ගානක දින කෙනෙක්ගේ උදව් ගමු එතකොට දවසක් නැහැ එහෙනම් ඉරිදා නැති වෙන්න ඕනි සඳා තියෙන්න ඕනි අඟහරුවාද නැති වෙන්න ඕනි බදාද තියෙන්න ඕනි පිළිතුරු අංක එහෙනම් 2 නේ එයා කියාගෙන ආව ලස්සනට කියාගෙන ආව මෙතනින් එහාට ටක් ගාලා නතර කරගත්තා සෙන්සුරාදා කිව්වා ඊට පස්සේ එතනින් එහාට කිව්වේ නෑ ඉරිදා නෑ සඳා තියෙනවා අඟහරුවාද නෑ බදාද තියෙනවා හරි කතා නොකරපු තව කෙනෙක්ට අවස්ථාව තියෙනවා 25ට සර් අශේන් කියන්නේ අශේන් කියන්නකෝ අභිමාන එකපාරක් කිව්ව උත්තරයක් එහෙනම් සර් හැම වෙලාවෙම කූන් ගන්නවා සර් කියන එක ඇහෙන්නේ හැම වෙලාවෙම කුං ගාන්නේ කවුරු හරි මයික් ඔන් කරනවා දැන් හරිනේ දැන් ওই කුං ගන්න සද්ද නෑනේ දැන් හරි ඒක තමයි මයික් එක ඔන් කරගෙන ඉන්නවා කීප දෙනෙක් ඒකයි කුං ගන්න හරි
සර් මම කියන්නද ඖෂධ නෙමෙයි දැන් ඖෂධ කිව්වේ. ඉන්නකෝ දැන් කවුද කියනවා කිව්වේ? අශේන්. අශේන් කියන්නේ. CED කියලා ලියා ගන්නවා සර් හ්ම්. ඊට පස්සේ එකතු කිරීම දාලා DCE කියලා ලියා ගන්නවා මේ තියෙනවානේ. හරි. එතෙන් සීට 3නේ එන්නේ සීට 3 මම පැත්තකින් ලියන්නම් ඒක. හරි. සීට 3 ඊට 1නේ එන්නේ ඊට 1 Dට 2නේ හරි. අයම පහලට ගියාම Dට 2 හරි. Cට 3 හරි. ඊට 1 ඊට 1 හරි. ඊට පස්සේ අපි ඒ දෙක එකතු කරගන්නවා දෙකට එකක් එකතු කරාම 3යිනේ හ්ම්. හරි කියන්නේ. ඔය කියන්නේ. එකට 3ක් එකතු කරාම 4යිනේ හරි. 3ට 2ක් එකතු කරාම 5යි සර් ඊට පස්සේ නෝනි 3. 543. සර් කට් වෙලා එතකොට සර් 543 තියෙන පිළිතුර අංක 2 ඒ කියන්නේ පහට එන්නේ S S. හරි නේද? ඉතින් තොරන් දෙන්නේ නේ. 4ට එන්නේ F අංක 2. 3ට එන්නේ C සර් හරි. එන අංක 2 එනවා. හරි. අපි යන් ඊට පස්සේ යට ප්‍රශ්නෙට. සර් ලකුණු කීය ගානේ ආයෙත් ඔය මොඩ් ප්‍රශ්නේ අහනවා. හරි ගානට හරි ගානේ 26 වෙනි එකට කවුරු හරි කියන්න උත්තරේ. මම කියන්න සර් මම කියන්නේ හෂිනි කියන්නේ. මම කියන්නේ හෂිනි කියන්නේ ඊනග එක මන් දෙන්නම් ඖෂධයට. දෙපාරක් දීපු ඉන්න. සර් මම ඉඳලා ඉන්න බැරි වුණා ඒකයි පුතේ අහගන්නකෝ. පස්සේ බලමුකෝ ලකුණු ගන්න දන්නවනේ පුතේ මේ කෙටි ප්‍රශ්න පත්‍රයක් කියලා. හරි ගානේ ලකුණු දාන්නේ. අහගෙන ඉන්න දැන්. හතරට දෙකට ඊ තියෙනවා 4ට ඊ තියෙනවා. මං අහන්නේ 26 වෙනි ප්‍රශ්නට හෂිනි. 4ට ඊ කියලා මට පැහැදිලි නෑ. 4ට ඊ කියන්නේ කොහොමද? ඊට වඩා පැහැදිලි වෙන්න. සර් ඉස්සර කියන්නද එපා කතා කරන්නේ. හෂිනිගේ පැහැදිලි කිරීම එන්නේ නෑ. වෙන දන්න කෙනෙක් කතා කරමු මේකට. සර් මං කියන්නද සර් මම කලබල නැතුව ඉන්නකෝ. සානිකා කියන්න බලන්න. 240 රුපියල් 240 පුතේ අනෙක් කෙනා මයික් එක ඔෆ් කරගන්න කවුරු හරි. සානිකා කියන්නේ. පාක් DEM ලෙසද රුපියල් කැඩි කැඩි ඇහෙන්නේ 100 සානිකා. වෙන කෙනෙක් ගම chance එක එහෙනම් අඩුයි පුතේ. මං කියන්නද සර් සදේව් කතා කරානේ. සර් මං කිය සර් ඉස්සර කියන්නද ඉතින් කිව්වා කලබල නැතුව ඉන්න. මලීෂ කියන්න බෑ. මලීෂ කියන්න බෑ. සර් හරි පුතේ අනිත්
මලීෂා කියන්න බෑ. සර් අනිත් අය නිශ්ශබ්ද වෙන්නකෝ අනිත් අපි එකේ දැන් දාලා නමක් කිව්වා. සර් 245ට දාලා තියෙන්නේ DEM නේ. ඔව්. එතකොට සර් අපෙන් 435නේ අහන්නේ. ඔව්. 245 4 එතකොට මැද තියෙන්නේ DEM කියන එකේ E. හා. ඊට පස්සේ සර් 3ට අහනවා සර්. ඔව්. මේ එතකොට 130 නේ දීලා තියෙන්නේ. ඔව්. 130 මැදට 3 තියෙන්නේ. හා. එතකොට CLN කියන එකේ මැද තියෙන්නේ L. හරි. ඊට පස්සේ M අහන්නේ. ඔව්. මේ එතකොට මේ 245 අවසානයේ තමයි මේ 5 තියෙන්නේ. DEM කියන එකේ අවසානයේ තියෙන්නේ M. එතකොට සර් උත්තරේ එක. හරි. මෙහෙමයි දැන් ඉස්සලා හසිනි කියන්න ගියා හසිනි කෙලින්ම ඊ කිව්වා. එයාගේ පැහැදිලි කිරීමක් වුණ නැතිනම් තමයි මම ඉතින් එහාට ගියේ. හැබැයි මේක ඇතුලේ පැහැදිලි කරගන්න ඕනේ පුතේ කවුද දන්නේ මේක පිළිවෙලද කියලා නැහැ මොකුත් කියලා නැහැනේ. පිළිවෙලද නැද්ද කියලා නැහැ. මාරු කරලා දෙන්න පුළුවන්. එහෙනම් අපි ටිකක් තර්කානුකූල වෙන්න ඕනේ මේ දෙක සංසන්දනය කරාම පැහැදිලි කරගන්න ඕනේ නෑ. එහෙම මේකෙත් වෙනස් ඒවා මේකෙත් වෙනස් ඒවා එහෙම අපි දන්නේ නැහැ. ඒතර හතර ගන්න වෙන්නේ පුතේ අනිවාර්යයෙන්ම අපේ පළවෙනි උත්තරේ. එහෙනම් D හරි E හරි M හරි මුලට එන්න ඕනි. E අරන් තියෙනවා M අරන් තියෙනවා. උත්තර තුනම ගන්න පුළුවන් අපිට තාම තරකයක් නැති හින්දා. අපි ඊට පස්සේ ගන්න ඕනේ පිළිවෙලටද කියන එක. තුන ගන්න වෙන්නේ පුතේ මේකේ. එහෙනම් මෙතන CLN කියන එකෙන් ගන්න වෙනවා LCC. පහ ගන්න වෙන්නේ මේකේ. එහෙනම් පුතේ මෙතන L ගන්න බෑනේ පහට. එහෙනම් මේ උත්තරේ වැරදි. M වෙන්න පුළුවන්. ඒතර දැන් මට මේ දෙකක් තියෙනවා. ඒතර දෙකෙන් මං හිතන්න වෙනවා දැන් මොකද්ද කියන එක. එහෙනම් තුනට පුතේ මේක දැන් මේ ගත්තම පිළිවෙල තමයි දීලා තියෙන්නේ අපිට. එහෙනම් පිළිවෙල නෙවෙයි කියන තරකයක් මට ගන්න විදිහ නැහැ පිළිවෙල. පළවෙනි උත්තරේට මට යන්න වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ මේකේ E තියෙන දෙවෙනියට මැද එහෙනම් හතරට E. තුන මේකේ මැද ඒකට L. පහ මේකේ අග M. එහෙනම් ඒකට M. ELM තමයි ඉන්නේ පිළිතුර. ඊළඟට මේකෙත් වෙන තරකයක්. සර් මම කියන්නම්කෝනේ. ජනනීක පාරක් කිව්වනේ පුතේ අපි ළමයි ඉන්නව ගොඩක්. අද වයින් එපා. අපි කතා කරමු. හැමදාම කතා කරනවානේ. ඊනක දවසෙත් මම chance එක දෙන්නම්. මේකට එන්න කවුරු හරි වෙන ඔයසද පුළුවන් නම් chance එක තියෙනවනේ. සර් මං කියන්නද? ජසිත chance එක දෙන්න. 7යි 5යි 12යි. 12යි 2යි 14යි. 20න් 14ක් අඩු කරාම 6යි. ඒට 6යි කියලා කියනවා. හරි. 5යි 3යි 8යි. හරි. 8යි 8යි 16යි. 16න් 20ක් අඩු කරාම 4යි. 20න් 16ක් අඩු කරාම 4යි කියන්නේ 6යි සහ 4යි කියනවා. ඒ කියන්නේ වටේ එකතුව 20 ඇවිල්ලා තියෙනවා. මේ පැත්තෙත් ඇවිල්ලා තියෙනවා 11යි 12යි 20යි. හරි. ඔයසද කියමුද? ඔයසද chance එක නැතුණා ටිකක් වෙලා. 28ට. නිශ්ශබ්දයි. වෙන කෙනෙක් කතා නොකරපු කෙනෙක් මලීෂා කියන්න සර්. කතා කරානේ. සර් මම කියන්නද? සම්මිදු කිව්වේ නෑ කියන්න බෑ. දැන් මේ පොලිමක සිටින්නේ කියනකොට දැන් 12 වෙනියා මේ 12 වෙනි මේ 12ක් ඉන්නවා කියන ළමයි ඒකට විමල් කියන එක්කෙනත් අයිති වෙනවා. හරි. පිටිපස්සින් 8 වෙනිය කියනකොට විමල් එක්කමයි යටත් අරන් තියෙන්නේ. හරි. දැන් පොලිමේ කී දෙනෙක් සිටිනවාද කියලා අහනකොට 12යි 8යි එකතු කරලා ඒන උත්තරේ එකක් අඩු කරනවා. ඇයි එකක් අඩු කරේ? විමල්ලා දෙන්නෙක් ඉන්න බෑනේ සර්. ඉස්සරහිමුත් විමල් ගත්තා පිටිපස්සෙමුත් විමල් ගත්තා විමල්ලා දෙන්නෙක් නෑ එක විමල් කෙනෙක් ඉන්න හින්දා එකක් අඩු කරා. එහෙනම් කීයද උත්තරේ? 19. 12යි 8යි 20යි 20න්
එකක් අඩු කරොත් 19. පැහැදිලිනේ කියන කතාව යා නේද? ඉස්සරහමුත් ගත්ත පිටිපස්සෙමුත් ගත්ත විමල් අද ඉන්නෙක් නෑ. පැහැදිලි. එහෙනම් එක්කෙනෙක් අඩු කරාම 19යි. ඊළඟ එක. කවුද කතා කරන්නේ? මං කියන්නම් සර්. සදේව් කිව්වා දැන් සදේව් ගොඩක් වෙලා දැන් කියන්න. සදේව් කිව්වනේ කා. කිව්වා. සර් මං කියන්නම්. කිව්වා. සර් මං අභිමානුත් කිව්වා. කො ගවිස් කතා කරමුකෝ. හොඳ ගවිස්. නම් ලිස්ට් එකේ ඉන්නවා. සර් මම නේද? ශානිකා කිව්වා. සර් මං කියන්නද? නෙතුම් නිම් සර් කියලා නම තියෙන කිව්වා ඉස්සෙල්ලා. සර් 28 වෙනි ප්‍රශ්නේද? 29 කවුද විනුදි කතා කරන්න බෑ. සර් කො විනුදි? ඔන් කරන්න එනෝෂ්. සර් මං කියන්නම්. මලීෂා කියන්න බෑ. මලීෂා කියන්නේ බුදුරාල් දරුවනේ කියන්න. සර් දැන් මෙතන 15 වෙනි ඉන්නක පුතේ මේ කතා කරනකම් පස්සේ අවසාන ප්‍රශ්න ටික අහන්න. මලීෂා කියන්නේ. දැන් සර් එම පොලිමේ සිටින්නේ ඉදිරිපස සිට පස්වෙනියාට නම් ඔහු පසුපසින් කී දෙනෙක් සිටී? දැන් 19න් 5ක් අඩු කරන්න ඕනි. එතකොට උත්තරේ 14 එනවා. 19යි ඉන්නේ. යාට පිටිපස්ස ඔක්කොම ඉන්නේ 19 උඩ එකේ 19 ආවනේ. මෙයා පස්සේ යනනම් යාට පිටිපස්සෙන් 14යි ඉන්නේ. හරි. මේ උත්තරයක් එකපාරක් දීපු කෙනෙක් කිමු පුතේ. අනිත් අය පොඩ්ඩක් කතා කරමු. හරි මම මේක කියන්නම්. A ගේ පියා B නම් මේක නියම් පටල වෙලා වගේ තියෙන ඉඳා එහෙනම් මම මේ කතා කරන්නම්. A ගේ පියා B ගේ පුතා නම් A කියන පුද්ගලයාගේ මෙන්න මේ A කියන පුද්ගලයාගේ පියා මෙයාගේ තාත්තා ඔයා කරගත්ත දේවල් වලට මොනවද කරන්න පුතේ අහන්න පුතේ ඔයා ඔයිට හරි දාගෙන අහගෙන ඉන්නකෝ A කියන පුද්ගලයාගේ පියා A ගේ පියා B ගේ පුතා නම් A ගේ පියා B ගේ පුතා නම් මෙතන B කියන කෙනාගේ පුතා තමයි A ගේ පියා මම එයා තාම දන්නේ නැහැ. A නැමැත්තා මෙතන කෙනෙක් ඉන්නවා. අපි මේ ස්තන් ටිකක් එයාගේ තියමුකෝ. අපි මෙහෙම තිබ්බා කම නෙමෙයි තියමු. A ගේ පියා B කියන කෙනාගේ පුතා. නම් මෙයා තමයි මෙන්න මේ බෙල්ල තමයි A ගේ පියා. එයා B කියන කෙනාගේ පුතා නම් A නැමැත්තා B ගේ කවුද? A නැමැත්තා B ගේ පුතාගේ පුතා. ඒ කියන්නේ මොනුබුලා. යම් 31ට මේක අහන්න පුතේ මේ රූපෙටම සමාන රූපයක් ගැන අහන්නේ. එතකොට මේක උඩාතර ගත්තොත් මේ පළවෙනි එකේ තියෙන පැත්ත පුතේ ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙමම තියෙන්න ඇරලා උඩට ගහලානේ. එතකොට ඒක ටිකක් මේ කෑලි ගලවලා හයික ගන්න තමයි වෙන්නේ අපිට. මේ කෑලි දෙක A තියෙන විදිහම තියලා මේක උඩට ගිහිල්ලා. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක ගත්තොත් පුතේ දැන් මේ ගියපු පැත්තට මේකනේ. එතකොට එතන ප්‍රශ්නයකුත් තියෙනවා මේ. මේ කෑල්ල මෙහෙට ගියොත් ඔළුවෙන් හිටවුවොත් මේක පුතේ මේ යන පැත්ත පොඩි ප්‍රශ්නයක් තියෙනවා වැරදි වගේ.
නෑ නේ ඒක යන්න පුළුවන්. මේක වෙන්න පුළුවන් වගේ දෙවෙනි එක. මේ කෑල්ල මෙතනට ගත්තම මේ පැත්ත උඩට එනවා කියන්නේ මේක මෙහෙට එනවා. තුන්වෙනි එක නිකන් බලමු. තුන්වෙනි එක. ඒ පැත්තෙන් වුණොත් මේක උඩට. ඒතර මේ පැත්තට විරුද්ධ පැත්තේ මේක තියෙන්නේ. මේක මේ පැත්තට එන විදිහක් නැහැ නේ මන. මොකද එහෙමනම් මේක මේ දෙපැත්ත මාරු වෙනවා. තුන්වෙනි එකේ ප්‍රශ්නයක් තියෙනවා. පුතේ දෙවෙනි එක නම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දෙවෙනි එක වෙනවා කියන්නේ මෙන්න මේක. පළවෙනි උත්තරේට වේද සර්? බෑ පළවෙනි එක කොහොමත්ම වෙන්න බෑ. පළවෙනි එක වෙන්න බෑ කියලා කියන්නේ පුතේ මම කියන්නේ දැන් මේ කෑල්ල මෙහෙමව නම් ඒ කෑල්ල ඒ විදිහටම තියන්න නම් මේක ගෙනියලා ඔහොම මෙතනින් තියන්න එපා. නේ මේක මොහොම ගෙනියලා මෙතනින් තියන්න ඕනේ. මේක සමානයි. ඒතර මේ කෑල්ල මෙහෙ උඩ යන්න ඕනේ. උඩ යන්න බෑනේ මේක යට යන්න එපා. මේක උඩ ගිහිල්ලානේ මෙන්න මේක කෑල්ලත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි එක ඔහොම පෙළලා ගත්තොත් ඔව් මේක වෙන්න පුළුවන් දෙවෙනි එක. මේක ඔක්ක ඉස්සරහට එනවා කියන්නේ මේක එහා පැත්තට යනවා මෙහෙම. තුන්වෙනි එක ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම එන්න මේ පැත්තටත් එක්ක මේක තියන්න බෑ මට තුන්වෙනි. හොඳට බලන්න තුන්වෙනි එක. එහෙනම් මේ කෑල්ල මෙහෙට ඇවිල්ලා මේක මේ පැත්තට ගියා නම් හරි. ඒක දෙපැත්ත මාරු වෙලා තියෙනවා. පිළිතුරු අංක 2 ඉන්න පුතේ. උත්තර හිතලා බලන්න අංක 2 ඉන්න. හරි. යන් යට ප්‍රශ්නෙට 32ට මොකක්ද පුතේ? අනේ සර් කියන්න. 25 ඉඳලා 31ට උත්තර අවසානට කතා කරමු. අවසානට කතා කරමු. 32ට කවුද කතා කරන්නේ? මම ජන්න කිව්වා. වෙන කෙනෙක්. සර් මං කියන්න යසිත කිව්වා. සර් විනෝදි කියන්න බා. සර් ඔය පළවෙනියටම තියෙන ත්‍රිකෝණයේ පාද හතරක් තියෙනවා. දැන් ඔය තියෙන රූපවල එකෙන් එක වැඩි වෙලා දෙකෙන් දෙක වැඩි වෙලා තියෙන්නේ. මේකේ 3යි මේකේ 5යි මේකේ 7යි. එහෙනම් මේකට 9ක් තියෙන එක. 9ක් තියෙන මොකේද? වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ. හරි. තුන්වෙනි උත්තරේ එන්නේ. හරි අංක 3 එන්නේ. මේ සද්දේනේ පුතේ සිග්නල් අඩු තැනක ඉන්න එකත් එක්ක එහෙම වෙන්නේ. ඉතින් එනට කතා කරන්න එපා ඒ ළමයා නේද? එතකොට පළවෙනි එකේ පුතේ මේකේ රේඛා 3යි ආ කියන එක මම පැහැදිලි කරන්නම්. ඉක්මනින් උත්තර කියන්න ඇති මම එකයි. දෙවෙනි එකේ 5යි, තුන්වෙනි එකේ රේඛා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එහෙනම් මේකේ 9ක් එන්න ඕනේ. රේඛා 9ක් ගත්තම 2යි 4යි 5යි 6 1 2 3 4 5 6 7 8 ඒකේ තියෙන්නේ මේකේ තියෙනවා 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේකේ තියෙනවා 2යි 4යි 6යි 8යි 9යි. රේඛා 9ක් තියෙන පිළිතුරු අංක 3. අංක 3 එනවා. හරි. ඊළඟ එක. සජත්මිනී කියන්න. අපි කතා කරමු කතා නොකරපු කෙනෙක්. චතුමිනී කියන්න බා. සර් පළවෙනි රූපේ තියෙනව නේද? ඔව්. ඉදිරි පෙනුමේ පැතිපෙනුමේ ආර අකුරයි ඒ අකුරයි. දෙවෙනි රූපේ ආර අකුර පැතිපෙනුමට ගිහිල්ලා පී අකුර ඉදිරි පෙනුමට ඇවිල්ලා. හරි. තුන්වෙනි රූපේ පී අකුර පැතිපෙනුමට ගිහිල්ලා කේ අකුර ඉදිරි පෙනුමට ඇවිල්ලා. හරි. එහෙනම් හතරවෙනි රූපෙට එන්න ඕනි කේ අකුර පැතිපෙනුමට ගිහිල්ලා ඒ අකුර ඉදිරි පෙනුමට එන එක. ඒ කියන්නේ මේකේ අකුරු 4යි R A P K. මේකට 4යිනේ පුළුවන්. ඒ 4 තමයි තියෙන්නේ. එහෙනම් මතුවෙන්න ඕනි පුතේ C කියන්නේ එහෙනම් B මේක නම් C යට ඇත්තේ. C මතුවෙන්න විදියක් නැහැ. අංක 1 බෑ. K ඉස්සරහට එන්න ඕනේ. දැන් මේ K එතන ඉස්සරහට එන්න ඕනේ. K ඉස්සරහට එන උත්තර හොයන් ගියාම එහෙම නෙවෙන්න ඕනේ. ඒතර මේක එහෙම එකක් නෙවෙයි.
මෙන්න මෙතන ප්‍රශ්නයක් තියෙනවා C මෙතනට ආපු එක. එහෙනම් A තමයි මතුවෙන්න ඕනේ. B වලින් ඔක්කොම හරි පිළිතුරු අංක 3. හොඳයි. මේකේ 4 තියෙන R A එහා පැත්තට ගියා නේද? එතකොට එහා පැත්තේ තිබුණ P ආවා R මෙතනට ආවා නේද? එහා පැත්තේ තිබුණ K මෙතනට ඇවිල්ලා P මෙතනට ගියා. එතකොට පුතේ මෙතන දැන් P එහා පැත්තට යනකොට නේද? මේ P ට ඉස්සරහින් තියෙන R එහෙනම් එහා පැත්තට R ට ඉස්සරහින් තියෙන A. එතකොට මේ පැත්තේ R මේ පැත්තේ P ඉස්සරහට එන්නේ A. එහෙනම් පිළිතුරු අංක 3. හොඳයි. හරි 34ට කියන්නද? කිව්වා මං කියන්නම් සර්. කිව්වා මං කියන්නම් සර්. කිව්වා මං කියන්නම් සර්. එයත් කිව්වා එපා. කෙනොත් ලිහිණි කො කතා කරන්නේ නැහැ ඖෂධි සර් මම කියන්නද? අකෙනොත් කියන්නේ සර් කිරි වීදුරුවත් සමාන දෙකක් තියෙනවා. කිරි වීදුරුව සමාන දෙකක් තියෙන වතුර එකකුයි. ඒ කිරි වීදුරුවට වතුර සමාන කොටසම දානවා. සමානකම දානවා. ඊට පස්සේ මිශ්‍රයෙන් මිලිලීටර් 10ක් නැවත වීදුරුවට දමන වතුරයි. එතකොට මේ කිරි වල වෙනසක් සිදු වී ඇත. සිදු වී ඇතද නැද්ද? නැතද? ඇත. ඇයි ඇත කියන්නේ? 10ක් නිදාලානේ ආපහු 10ක් ගන්න. ඒ කියන්නේ දැන් වතුර වීදුරුවට මිලිලීටර් 10ක් කිරිලීටර් 10ක් දාලා ආපහු ඒකේ තියෙන එකෙන් මිලිලීටර් 10ක් වතුර කිරි එකට දානවා. දැන් වෙනසක් වෙලාද නැද්ද? වෙනසක් වෙලා නැහැ සර්. වෙනසක් වෙලා නැහැ කියලා කෙනෙක් කියනවා. කෙනොත් කියන්නේ මොකද්ද? වෙනසක් වෙලාද නැද්ද? සර් වෙනසක් වෙලා වෙලා. අනිවාර්යයෙන්ම වෙනසක් වෙලා කෙනොත් කියපු කතාව හරි. වෙනසක් වෙලා තියෙන්නේ. මම මේ තර්ක කරේ ඇහුවේ අනිත් අය හුවේද කියලා බලන්න. හේතුව වෙනසක් වෙන්නේ හේතුව අඬනයි මයික් ඔෆ් කරලා අඬමු. මේ වෙනසක් වෙන්නේ හේතුව පුතේ මිලිලීටර් 10ක් කිරි එකකින් මිලිලීටර් 10ක් වතුරයකට දාලා දැන් පුතේ වතුරයකට කිරි ප්‍රමාණය දිය වෙනවා. දැන් වතුර තියෙන්නේ හැබැයි මිලිලීටර් වතුර වැඩිපුර වතුර තියෙන්නේ පුතේ චුට්ටි මිලිලීටර් 10ක් දාපු පොඩි කිරි ප්‍රමාණයක්. කිරි චුට්ටක් අවලං වෙච්ච එකක් තියෙන්නේ. ඒකෙන් නැවත මේකට දැම්ම පුතේ වැඩිපුර වැටෙන්නේ මේ පැත්තට වතුර. එහෙනම් කිරි වල ඝනත්වය අඩු වෙනවා පුතේ. මොකද දැන් කිරිම නෙමෙයි නරකද? කිරිම දැම්ම නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කිරි වල ඝනත්වය පොඩ්ඩක් අඩු වෙනවා. වතුර අපි තුන් මිලිලීටර් 10න් දැන් දාපු එකෙන් 10න් පුතේ 9ක් විතර වතුරනේ. වතුර මිලිලීටර් 9ක් මේකට ඇවිල්ලා. එහෙනම් කිරි වල වෙනසක් සිදු වී ඇත. හැබැයි කිරි ප්‍රමාණයේ වෙනසක් නැහැ. මිලිලීටර් 100 නම් තිබුණේ 100ම තමයි. ඒක වෙනසක් නැහැ. හැබැයි කිරි වල ඝනත්වයේ වෙනසක් වෙලා තියෙනවා. වතුර ප්‍රමාණයක් එකතු වෙනවා වැඩිපුර වතුර ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ හින්දා 200 භාගයෙන් 4න් කට කවුද කතා කරන්නේ? දැන් ආය අහන්න මේ පුතේ කතා කරපු කිසිම කෙනෙක්ට මම කියන්න දෙන්නේ නෑ. සර් මං කියන්නද? සිතුමි කතා නොකරපු කෙනෙක් සිතුමි කියන්නේ කතා නොකරපු කෙනෙක්ට විතරයි මම කියන්න දෙන්නේ. ආය අහන්න එපා ඒක හා ඉමාෂිනා කියන්නේ සිතුමි කියන්නකෝ දැන්. අනිත් අය නිශ්ශබ්ද හරි සංජීවිනි පස් එකක් දෙන්නම්. සිතුමි කියන්නේ ඉක්මනින් 200න් භාගයක් 100යි.
භාගයෙන් 4න් එකක් 25යි. 25ට 5ක් එකතු කරාම 30යි. පිළිතුරු අංක 2. හරි. ඊළඟට කතා කරන්න කැමති කෙනෙක් ඉන්න. කියපු කෙනෙක් හරි කමන්නේ එන්න. වැඩි කරන්න. සර් මම කරන්නේ කියන්න රුක්ෂා. විස්තරය කියන්නේ මම වැඩි කරන්න. A සහ B නම් නගර දෙක අතර දුර කිලෝමීටර් 10යිනේ. මේ පරතර 10ක් තියෙන්නේ. එක පරතරයක් කිලෝමීටරයයි. හරි. හරි කියන්නේ ඉතින් යාට. මේ සිට ගමන් ආරම්භ කර පැයකට කිලෝමීටර් 3ක් යනෝනේ. එහෙනම් B සිට පටන්ගෙන පැයට කිලෝමීටර් 2ක් යනවා. හරි. හයට ඒ 3ට යන්න ඕනේ. ඒ යනවා 3ට. තුන්වෙනි පරතරේ. ඒ කියන්නේ 7ට. මෙයාත් 4ට ගිහිල්ලා නේ. එහෙමනේ කියන්නේවා නේද? හරි. ඔව් සර්. ඊට පස්සේ එහෙම තව ඉස්සරහට යන්න ඕනේ. හරි. ඒ දෙන්න හම් වෙනවා. කිලෝමීටර් කීයක අනිද හම් වෙන්නේ? මේ උඩ ලියලා තියෙන වෙලාව. උත්තරේ මට ඕනි. 6 කිලෝමීටර 6 වෙන්නේ කණුවේදී. ඒ කියන්නේ A සිට අහන්නේ 6 පටලවා ගන්න එපා. B සිට ඇහුවොත් 4. හමුවන වෙලාව. ඔයාම කියන්න. පෙරවරු 8යි. පෙරවරු 8යි. පැහැදිලිනේ කියන කතාව. මෙයා පැයට කිලෝමීටර් 3ක වේගයකින් මෙයා පැයට කිලෝමීටර් 2ක වේගයකින්. එහෙම තමයි එන්නේ. ඔන්න බලමු. දන්න අය උත්තර දෙමු. මේ කිව්වද නැද්ද කියලා වැඩක් නැහැ. මම අහසේ පියාසර කරන්නෙමි. ඉතා ඉහළ අහසේ වලාකුළු අතරින්ද මම සමහර විට පියාසර කරමි. පුදුමේ නම් තටු නොතලා මට පියාසර කරන්නට හැකි වීමයි. මා පියාසර කරන ශබ්දය පියාසර කරන ශබ්දයන් නිකුත් කරන නිසා පහළ ඉන්න අයට මා අහසේ පියාසරන කර බව දැනේ. විශේෂයෙන් කුඩා ළමයින් මා දෙස බලමින් ප්‍රීති වෙන බව මම දන්නේ. මම ගස්වල නොලගිමි. මම පහත් වන්නේ විශේෂ වූ ස්ථානවලට පමණයි. කවුද පුතේම? ගුවන් යානය. ගුවන් යානය. ආසනය නැත්නම් ගුවන් යානය. ගුවන් යානය. ආසනයක් පිළිබඳව යානයක් පිළිබඳව කමක් නෑ ඉතින්. වඩා හොඳයි ගුවන් යානය අහස් යානය. පුළුවන් අහස් යානයක් පුළුවන් ගැටලුවක් නෑ ඉතින්. වඩා හොඳයි පිළිබඳ කියන වචන නැතුව මොකද්ද? චන්ද්‍රිකාව. බෑ. චන්ද්‍රිකාවක් උඩ අහස යනකොට සද්දයක් එන්නේ නෑනේ අපිට. ගුවන් යානය එහෙම නැත්නම් අහස් යානය. සර් කුස්ස බැරිද? බෑ. ගස්වල නොලගෙමි. සද්දයක් නිකුත් කරන්නේ නෑ කුස්ස ඉහළ යනකොට. ගස්වල ලගින්නේ නෑ කියලා කියන කුස්ස ගස්වල ලගිනවා. එක්තරා පුද්ගලයෙක් මිත්‍රයෙකු සමග වනයක් මැදින් ගමනක් යනකොට දරුණු කොටියක ඉදිරියට එන දැක පණ බේරා ගැනීම පිණිස ගසක නැග්ගත් යන්නේකා ගස් නැගීමට පුරුවක්. මරුණු මිනිසෙකු ලෙස බිම සර් ලියන්න ඕනේ ඉවහන්න නෙමෙයි. සර් 20 ඉඳන් 22ට උත්තර මොකක්ද? මම වෙලාවක් දෙන්න නිශ්ශබ්දව අහගෙන ඉන්න මේක තාම විවර නෑ. මේක ලියන්න ඕනේ. පළවෙනි එකේ
අහගමු. අහගෙන ඉන්න ඉස්සලා. පළවෙනි එකට හුරුවක්. දිනකකට පුතේ වැතර ගත්තේය. පැතිර ගත්තේය. මේ බ්ලැකීට පුතේ නිශ්ශබ්ද වෙන්නකො ඉස්සලා. වැතර ගත්තේ. එහෙම තමයි එන්නේ.